ආයිබෝවන් ඔයාලා සියලු දෙනාටම සමන්යාපා YouTube channel එකට ඔගොල්ලෝ සියලු දෙනාම බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද අපි විශේෂ පාඩමක් කරන්නයි යන්නේ. Reported speech. අපි මේකට කියනවා indirect speech එක කියලා. මොකක්ද මේ reported speech කියලා ඉස්සෙල්ලා හඳුනාගමු. අනුන් කියපු දෙයක් අපේ වචන භාවිතා කරලා නැත්නම් අනුන් කියපු දෙයක් අපි තවත් කෙනෙකුට කියනවා. එයා මෙහෙම කිව්වා. මෙන්න මේකට තමයි අපි කියන්නේ බොහොම සරලව කිව්වත් reported speech එක කියලා. ඉතින් අපි එදිනෙදා පුවත්පත් කියවනවා. අන්න එතනදි තියෙන්නේ මෙන්න මේ රාජ්‍ය නායකයා, මෙන්න මේ දේශපාලකයා, එහෙම නැත්නම් මේ පුජ්‍යලයා මෙන්න මේ වාගේ දේවල් ප්‍රකාශ කළා කියලා report එකක් තියෙන්නේ. ඒ නිසානේ news reporters කියලා අපි නමක් පාවිච්චි කරන්නේ. ප්‍රවෘත්ති report කරන අය නේද? ප්‍රවෘත්ති වාර්තාකරුවන් කියලා අපි කියනවා. ඉතින් එතනදිත් මේ report කියන වචනයත් භාවිතා වෙනවා. ඒ වගේම එතකොට තේරුම් ගන්න පුළුවන් මේක කරන්නේ මොකක්ද? මේ report එකක් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ තව කෙනෙක් කියු දෙයක් මෙන්න මේ විදිහට කිව්වයි කියලා අපේ වචන භාවිතා කරලා කියනවා. විශේෂයෙන්ම රූපවාහිනිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙන ප්‍රවෘත්ති ගත්තොත් එහෙමත් අන්න ඒකත් ওই ගොඩට අයිති වෙනවා. ඒත් එක්කම තවත් සමහර ඒවා කෙලින්ම කියනවා. ඒ අදාළ පුජ්‍යලයාගේ හඬින්ම සමහර වෙලාවට කියනවා. අපි කියන වොයිස් කට් එකක් අරගෙන ඔය දාන්නේ ප්ලේ කරන්නේ. ඒක කෙලින්ම කියනවා. එයාගේ දේ එයාම කියනවා. ඒකට කියනවා ඩිරෙක්ට් ස්පීච් එක කියලා. ඉතින් අපිට විභාගවලදී වැදගත් වෙන්නේ මේ reported speech එක සම්බන්ධවයි. මොකද direct speech එකෙන් කියන දෙයක් reported speech කියන ක්‍රමය අනුගමනය කරමින් විභාගවලට උත්තර ලියන්න වෙනවා. විශේෂයෙන්ම O level කරන දුවලා පුතාලාට මේක ඉතාම වැදගත් වෙනවා. උසස් පෙළ general English සඳහා අනෙකුත් සියලුම විභාග සඳහා මේ reported speech කියන එක ඉතාම වැදගත් වෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව කෙලින්ම අපි පාඩමට යමු. පාඩම පටන් ගන්නේ මම මේ විදිහට. අවශ්‍ය කරන දේ කෙටියෙන් නමුත් සියල්ල එකතු කරලා මෙන්න මේ විදිහට වගුවක් සකස් කරලා මම පෙන්නනවා. හොඳින් බලා ගන්න. ඩිරෙක්ට් ස්පීච් එකෙන් අපිට යමක් කියනවා නම් මෙන්න මේ ක්‍රමවලින් ඒක ඉන්ඩිරෙක්ට් ස්පීච් වලදී එහෙම නැත්නම් රිපෝටඩ් ස්පීච් එකේදී භාවිතා කරන්න ඕනේ අපි මෙන්න මේ විදිහටයි. present simple වාක්‍යයක් නම් ඩිරෙක්ට් ස්පීච් එකේදී අපිට ලැබෙන්නේ අපි ඒක රිපෝටඩ් ස්පීච් එකට හරවද්දී අනිවාර්යයෙන් ලියන්න ඕනේ past simple වලින්. present continuous වාක්‍යයක් ලැබුණොත් ඒක reported speech එකේදී අපි ලියන්න ඕනේ past continuous වලින්. present perfect වාක්‍යයක් reported speech එකේදී past perfect වලට හරවලයි ලියන්න ඕනේ. present perfect continuous වාක්‍යයක් ලියන්න ඕනේ past perfect continuous වලට හරවලා reported speech වලදී. ඒ වගේම past simple වාක්‍යයක් නම් past perfect වලින් ලියන්න ඕනේ. past continuous වාක්‍යයක් නම් past perfect continuous ලෙස ලියන්න ඕනේ. හරවලා ලියන්න ඕනේ. past perfect වාක්‍යයක් නම් past perfect වලින්මයි ලියන්න ඕනේ. future simple නම් present conditional verb එකක් ඇතුළත් කරපු වාක්‍යයක්සේ තමයි ලියන්න ඕනේ. future continuous වාක්‍යයක් නම් conditional continuous වාක්‍යයක්සේ ලියන්න ඕනේ. future perfect නම් perfect conditional verb එකක් ඇතුළත් වාක්‍යයක් විදිහට තමයි අපි ලියන්න ඕනේ. දැන් මේවා කියනකොට ඉංග්‍රීසි භාෂාවේ tenses සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන කෙනාට මේක ඉතාම පහසුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයකට ඒ දැනුම නැහැ. ඉතින් සමන්යාපා YouTube channel එක හැම වෙලාවෙම උත්සාහ කරන්නේ බැරි කෙනාව ගොඩ ගන්න. මොකද පුළුවන් කෙනාට මගේ channel එක තිබුණත් නැතත් එයා ඉදිරියට ඉගෙනීම කටයුතු කරගෙන යනවා. බැරි කෙනාටයි ගොඩ එන්න අතහිත දෙන්න තැන් අඩු. ඒ නිසා ඒ අරමුණ ඇතුව තමයි සමන්යාපා YouTube channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඒකේ තේරුම අනිත් අයට උදව් කරන්නේ නැහැ කියන එක නෙවෙයි. වර්ධවා තේරුම් ගන්න එපා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ බැරි කෙනාට උදව් කරන්න. ඒ අරමුණ ඇතුවයි මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේදී. මොකද්ද? tenses පාඩම ඉංග්‍රීසි භාෂාවේ කාල භේදය අනුව වාක්‍යයක් නිර්මාණය කිරීම. කාල භේදය අනුව වාක්‍යයක් නිර්මාණය කරන ආකාරය. අන්න ඒකට ඇතුළත් නීති සංග්‍රහය ඇතුළත් පාඩම තමයි ඔය ටෙන්සස් කියලා කියන්නේ. දැන් අපි වාක්‍යයක් නිර්මාණය කරනකොට මම යනවා, මම ගියා, මම යමින් ඉන්නවා, මම ගිහිල්ලා තියෙනවා, මම යමින් හිටියා. ඔන්න ඔය වගේ එක ක්‍රියාපදයක් ගත්තාම විවිධ ස්වරූප වලින් අපි මේ වාක්‍ය කියනවා. ඉතින් මේ සියල්ලම ඇතුළත් පාඩමට තමයි අපි කියන්නේ ටෙන්සස් කියලා. මේක ඉංග්‍රීසි භාෂාවේ අත්‍යවශ්‍ය වෙන පාඩම. මේ පාඩම නැත්නම් ඉංග්‍රීසි බෑ කිව්වත් හරියට හරි.
නිවැරදිව බෑ කියලායි කියන්නේ. ඉතින් මේ සම්බන්ධව මම ඊටාම සරලව වීඩියෝ 10ක් විතර නිර්මාණය කරලා මම මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් මේ අවබෝධය නැති අය අනිවාර්යයෙන්ම ඒ කියන වීඩියෝස් ටික හොයලා හොඳින් ඉගෙන ගන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ ඒකයි. ඉතින් එහෙම කිව්වයි කියලා ඔන්න දැන් නවත්තලා channel එක මේක බලන එක නවත්තලා ඉතින් එකපාර යන්න එපා. දැන් පටන් ගත්ත එකේ අවසානයේ වෙනකන් නරඹන්න ඕනේ හේතුව යම් දෙයක් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න පුළුවන්කම තියෙන නිසා. එහෙම ඉගෙනගෙන නැවත ටෙන්සස් පාඩම මම කිව්වා වගේ ගිහිල්ලා ඉගෙනගෙන නැවත වතාවක් මේ පාඩමට එන්න. ඉතින් එහෙම දෙතුන් වතාව ආවා කියලා කිසිදු පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. සෑම මොහොතකදීම ඕගොල්ලන්ගේ දැනුම ප්‍රඥාව ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව තියෙන දැනුම නිරන්තරයෙන්ම වැඩි වෙනවාමයි. ඒක අඩු වෙන්නේ නැහැ. එහෙනම් වාර ගන්න වැඩි කරන්න මේක නරඹන වාර වැඩි කරන්න ඕගොල්ලන්ගේ දැනුම නියත වශයෙන්ම වැඩි වෙනවා. ඉතින් ඔයාලම මේ වැඩේ කරලා බලන්න. ඕගොල්ලන්ට මේ අත්දැකීම ලබන්න පුළුවන් වෙයි. ඉතින් ඒ කාරුණික ඉල්ලීමත් එක්ක නැවත වතාවක් බලාගන්න මේ chart එක දිහා. ඉතින් මේ present perfect tense එකෙන් ලියන එකක් මේ බලන්නකෝ past perfect එකෙන් ලියනවා. මේ past perfect tense එකට reported speech වලදී වැඩි තැනක් ලැබිලා තියෙනවා කියලා පේනවා. මම ඒක ඔප්පු කරලා පෙන්නන්න තමයි මම මෙහිම තරු තුනක් දාලා highlight කරලා තියෙන්නේ ඒ නිසා. මේ බලන්නකෝ past perfect tense එක යෙදෙනවා මේ වගුව තුලදී 3 වතාවක්. past perfect මේ බලන්න මෙතනත් past perfect මෙතනත් තියෙනවා past perfect කියලා. ඉතින් මේ බලන්න මේකේ මූලික අවස්ථාව ඒ කියන්නේ direct speech එකේදී කොහොමද ඒක තියෙන්නේ? present perfect වාක්‍යයක් direct speech වලින් ආවොත් අපි ඒක reported speech වලින් කියන්න ඕනේ past perfect කරලා. past simple වලින් තියෙන වාක්‍යයක් නම් ඒක අපි reported speech වලදී කරන්න ඕනේ past perfect එකට හරවන එක. past perfect වාක්‍යයක් නම් අය හරවන්න දෙයක් නැහැ. තියෙන විදිහටම past perfect වලින් කියනවා. ඒ කියන්නේ reported speech කියන පාඩමේදී 3 වතාවක් අනිවාර්යෙන් අපිට භාවිතා කරන්න වෙනවා past perfect කියන වාක්‍ය රටාව. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේදී past perfect කියන වාක්‍ය හැදෙන තාලය කියලා දෙන්නම්. had කියන උපකාරක ක්‍රියාවට අතීත කාල කෘදාන්ත ක්‍රියාවක්. ඔහොම කියපුවාම තේරෙන්නේ නැත්නම් සරලව මෙහෙම කියන්න. had කියන උපකාරක ක්‍රියාපදයට එක්ක had එක අනිවාර්යෙන් ගන්න ඕනේ. had කියන උපකාරක ක්‍රියාපදයට එක්ක come came come run ran run play played played do did done go went gone අන්න දැන් ඔහොම කියනකොට ක්‍රියාපද ටිකක් මතක් වෙනව නේද? අවසානයේට කියන තුන්වෙනි වතාවට කිව්වේ මම come came come අන්න අවසානයේ කියන ක්‍රියාපදයක් had කියන උපකාරක ක්‍රියාපදයක් සමග යෙදීමේ නීතියට තමයි අපි කියන්නේ past perfect tense එක කියලා. සරල භාෂාවෙන් කිව්වොත් සිංහලෙන් මේක මතක තියාගන්න මෙහෙම. ලා තිබුණා වැනි අර්ථගෙන දෙන වාක්‍ය. තවදුරටත් සරල කරනවා නම් මම එහෙ ගිහිල්ලා තිබුණා. මම ඒක දැකලා තිබුණා. මම ලියලා හිටියේ. මම කෑම කාලා හිටියේ. තිබුණේ හිටියේ. ලා තිබුණේ හිටියේ. වැනි අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා කරන්නේ අපි එතකොට had සමග past participle verb එකක් ඇතුළත් වාක්‍ය නීතිය අපි ඒකට කියනවා past perfect tense එක කියලා. එහෙමනම් බොහොම කෙටියෙන් මතක තියාගන්නේ ලා තිබුණා. ලා හිටියේ. එවැනි අර්ථ ගෙන දෙන වාක්‍ය නිර්මාණය කිරීමේදී අපි අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවේදී past perfect tense එක. එහෙමනම් past perfect tense එක සම්බන්ධව යම් අදහසක් ඕගොල්ලන්ට ලැබෙන්නේ නැති. එහෙමනම් දැන් ඒ අවබෝධයත් එක්ක අපි යනවා පාඩමේ ඉදිරියට. I learn English. She said. මම ඉගෙන ගන්නවා ඉංග්‍රීසි. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඇය කිව්වා. මෙන්න මේ වාක්‍ය තමයි එතකොට direct speech වලින් අපිට ලැබිලා තියෙන්නේ. එතකොට I learn English කියන්නේ මොකද්ද? මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. learn English කියපුවාම මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ මොකටද? present simple කියන ගොඩට. එහෙනම් present simple වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. දැන් ආපහු යමු chart එකට. මේ බලන්න උඩින්ම present simple වාක්‍යයක් direct speech වලින් අපිට ලැබුණොත් අපි ඒක reported speech වලදී කරන්න ඕනේ කොහොමද? reported speech වලදී අපි කියන්න ඕනේ මොකෙන්ද? මෙන්න නීතිය තියෙනවා. මේවා මගේ නෙමෙයි, සමන්යාපගේ නීති නෙවෙයි. අපිට ඕන විදිහට මේවා උගන්වන්න බෑ. present simple වාක්‍යයක් past simple ක්‍රමෙන් තමයි දැන් අපි කියන්න ඕනේ reported speech එකේදී
මේ බලන්න එහෙනම් අපි කියනවා මෙහෙම. She said that. ඇය කිව්වා මොකද්ද කිව්වේ? She learnt English. ඇයි අපි learnt ගත්තේ? මෙන්න learn වර්තමානයි present simple ක්‍රමයට මේක past verb එකක් විදිහට අපි ගන්නවා. මෙන්න present verb එක මෙන්න past verb එක. එහෙමනම් මේක අපි කියන්න ඕනේ present simple වාක්‍ය කොහොමද? past simple වාක්‍යයක් ලෙස. ඒ නිසා තමයි අපි මෙතෙන්ට learn පාවිච්චි කරන්නේ. She said that she learnt English. She said that she learnt English. ඇය කිව්වා ඇය ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා. මෙන්න මේ විදිහටයි සිංහලෙන් කියන්නේ. Now look at the second example. I am learning English now. I am learning English now. මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. She said. ඇය කිව්වා. මේ මොහොතේ කරමින් පවතින ක්‍රියාවක් සම්බන්ධවයි කියන්නේ. මේකට ඉංග්‍රීසි භාෂාවේදී මේ වාක්‍ය නීතියට කියන්නේ මේ ක්‍රියාපදයේ යොදලා තියෙන නීතියට අපි කියන්නේ present continuous කියලා. එහෙමනම් මේ මුළු වාක්‍යයම මොකද්ද? present continuous tense එකට අයිති වාක්‍යයක්. අපි බලමු chart එකට ගිහිල්ලා කොහොමද හිම එකක් reported speech වලින් කියන්නේ කියලා. present continuous වාක්‍යයක් අපි කියන්න ඕනේ කොහොමද? මෙන්න තියෙනවා නීතිය. මොකද්ද? past continuous වලින් කියන්න ඕනේ. past continuous tense එකකින් කියන්න ඕනේ. එහෙනම් ඒක මතක තියාගෙන අපි නැවත යනවා ප්‍රශ්නෙට. I am learning English now. දැන් මොකද වෙන්නේ? am learning හැරෙනවා was learning බවට. am learning හරවනවා was learning බවට. අන්න එතකොට past continuous එක බවට පත් වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ විශේෂයෙන් කරන්න ඕනේ now කියන වචනේ now කියන්නේ දැන්. එවිට කියන අර්ථය ගැනීම සඳහා අපි then භාවිතා කරනවා. එහෙමනම් direct speech එකේ අපිට තියෙන්නේ now කියලා නම් ඒක indirect එහෙම නැත්නම් reported speech එකේදී අපි හරවන්න ඕනේ then කියලා. එහෙමනම් now කියන වචනය then කියලා අනිවාර්යයෙන්ම හරවන්න මතක තියාගෙන ඉන්න ඕනේ. එහෙමනම් නැවත කියමු වාක්‍ය I am learning English now. I am learning English now. She said. අපි reported speech එකකින් කියන්නේ කොහමද? She said that she was learning English then. මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. ඇය කිව්වා. අපි රිපෝටඩ් එකේදී කොහොමද කියන්නේ? ඇය කිව්වා ඒ වෙලාවේ එයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා කියලා. ඔන්න ඔහොමයි සිංහලෙන් කියන්නේ. සරල භාෂාවෙන්. Right. Now look at the third one. I have learnt English. She said. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් යමක් කරලා තියෙනවා. මේකට කියන්නේ අපි මොන tense එක කියලාද? present perfect tense එක කියලා. එහෙමනම් present perfect tense එකකින් ලියන ලද වාක්‍යයක් reported speech එකට හරවන්නේ කොහොමද? අපි මතක් කරගන්න. මේක දන්න අය නම් බොහොම ඉක්මනින් හරවනවා. නමුත් මම කියවනේ අපි උදව් කරන්න ඕනේ බැරි අයට ගොඩ එන්නයි. ඒකට උදව් කරන්න ඕන නිසා නැවතත් අපි වගුවට යන්න ඕනේ. මතකනේ වාක්‍ය present perfect tense එකට අයිති වාක්‍යයක් මේක. අපි බලමු present perfect එක කොහොමද reported speech වලට හරවන්නේ කියලා. present perfect එකට අයිති වාක්‍යයක් මේ තුන්වෙනියට දීලා තියෙන එක නේද? present perfect එකට අයිති වාක්‍යයක් අන්න කොහොමද හරවන්නේ? past perfect වලින් තමයි කියන්න ඕනේ. past perfect වලින් තමයි කියන්න ඕනේ. එහෙමනම් ඒක මතක තියාගෙන ඔන්න අපි පාඩමට යනවා. I have learnt English. She said. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඇය කිව්වා. She said that she have එක මොකද වෙන්නේ past tense එකේදී had බවට පත් වෙනවා. have has තිබුණොත් ඒක had වෙනවා. ඔන්න ඔච්චරයි ඇති වෙන වෙනස. එහෙනම් she had learnt English. ඇය කිව්වා ඇය ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා කියලා. I have learnt English. She said. අපි ඒක reported වලදී කියන්නේ she said that she had learnt English. ඇය කිව්වා ඇය ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා කියලා. I have been learning English. She said. ඇය කිව්වා ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා කියලා. මම මෙතනදී කාලය නිරූපණය කිරීම සඳහා since her childhood මෙන්න මේ වගේ කාලයක් අපි දාලා නැහැ මෙතනදී. මොකද වාක්‍ය අනවශ්‍ය විදියට දීර්ඝ වන එක වළක්වන්න ඕන නිසායි එහෙම කරලා තියෙන්නේ. දැන් මේ tense එක දිහා බලනකොටම තේරෙන්න ඕනේ මේ මොකද්ද? present perfect continuous වාක්‍යයක්. දිගු කාලයක් තිස්සේ යම් දෙයක් කරමින් එනවා නම් අතීතයේ යම් මොහොතකදී පටන් ගන්න මේ වනතෙක් යමක් කරමින් එනවා නම් අන්න ඒක නිරූපණය කරන්න තමයි අපි present perfect continuous tense එක භාවිතා කරන්නේ. එහෙමනම් I have been learning English.
I have been learning English for 10 years. මම වසර 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් එනවා. අන්න එහෙම කිව්වනම් තවත් මේක අර්ථාන්විත වෙනවා. නමුත් මම කියවනේ මේ වෙලාවේ අරමුණ වෙන්නේ මේ වාක්‍ය රටාව හඳුන්වා දීම පමණයි. එහෙනම් I have been learning English කියපුවාම දිගු කාලයක් තිස්සේ යම් ක්‍රියාවක් කරමින් එන බව පේනවා. මේකට අපි කියන්නේ present perfect continuous tense එක කියලා. present perfect continuous tense එක කියලා. එහෙමනම් present perfect continuous වාක්‍ය මොන ක්‍රමයකද reported speech වලට හරවන්නේ? present perfect continuous වාක්‍යයක් මෙන්න නීතිය තියෙනවා. මොකද්ද present perfect continuous වාක්‍යයක්? අපි reported speech වලදී කරන්න ඕනේ මොකක් කරන්න ඕනේද මේ බලන්න. present perfect continuous නම් past perfect continuous tense එකෙන් තමයි කියන්න ඕනේ. past perfect continuous එකෙන් තමයි කියන්න ඕනේ. එහෙමනම් අපි ඒක මතක තියාගෙන යනවා ප්‍රශ්නයට. She said that she had been learning English. She said that she had been learning English. මෙන්න මෙහෙමයි මේ වාගේ වාක්‍යයක් reported speech එකෙන් කියන්නේ. Number 5. I learnt English, she said. I learnt English, she said. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්තා ඉංග්‍රීසි. She said. ඇය කිව්වා. එතකොට එයා කිව්වේ මොකද්ද? මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා. දැන් වැඩේ කරලා ඉවරයි. මේක past simple වාක්‍යයක්. past simple වාක්‍යයක් කොහොමද අපි හරවන්නේ කියලා දැන් බලමු. මේ බලන්න past simple වාක්‍යයක් අපි හරවන්න ඕනේ past perfect tense එකට reported speech එකේදී. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? past perfect tense එකෙන් තමයි දැන් කියන්න ඕනේ. She said that she had learnt English. She said that she had learnt English. ඇය කිව්වා ඇය ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා කියලා. I was learning English. She said. ඇය කිව්වා මොකක්ද? මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් හිටියා. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් හිටියා. ඇය කිව්වා. ඔන්න ඇය කියපු දේ ඒ විදිහටම කියනවා. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් හිටියා. එතකොට මේක අයිති වෙන්නේ අතීතයේ යම් ක්‍රියාවක් කරමින් තිබුණ නිසා මේකට කියන්නේ අපි past continuous tense එක කියලා. එහෙමනම් අපි දැන් බලන්න ඕනි chart එකේ past continuous tense එකෙන් ලියන වාක්‍යයක් කොහොමද reported speech එකෙන් කියන්නේ කියලා. reported speech වලදී අපි past continuous වාක්‍යයක් past perfect continuous වලින් තමයි කියන්න ඕනේ. reported speech වලදී අපි past perfect continuous tense එක තමයි අපි භාවිතා කරන්නේ. She said that she had been learning English. She said that she had been learning English. ඔන්න ඔහොමයි මේ වාක්‍ය reported speech එකට හැරෙන්නේ. Now look at the 7th one. එහෙනම් 7 වෙනි එක බලන්න. I had learnt English, she said. ඇය කිව්වා මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා කියලා. දැන් මේක තමයි ඇය කියපු කාරණාව. එතකොට මේ වාක්‍ය රටාව මොකක්ද? past perfect tense එක. මේ වාක්‍ය රටාවට කියන්නේ අපි past perfect tense එක කියලා. එහෙමනම් past perfect tense එකෙන් ලියන ලද වාක්‍යයක් කොහොමද reported speech එකේදී ලියන්නේ? අපි නැවත යනවා වගුවට. past perfect එකෙන් ලියන ලද වාක්‍යයක් නැවත ලියන්න ඕනේ past perfect tense එකෙන්ම තමයි. වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අන්න ඒක තමයි reported speech එකේදී සිදුවෙන වෙනස. ඇත්තටම කිසිම වෙනසක් සිදු නොවීම තමයි එකම දේ. එහෙමනම් past perfect වාක්‍යයක් past perfect tense එකෙන්මයි තියන්න ඕනේ. She said that she had learnt English. She said that she had learnt English. මෙන්න මෙහෙමයි උත්තරේ ලියන්නේ. I will learn English. She said. ඇය කිව්වා මම ඉංග්‍රීසි ඉගෙන ගනීවි. I will learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගනීවි කියලා ඇය කිව්වා. එතකොට මේක will learn මොකද්ද මේ වාක්‍ය රටාව? future simple. future simple. අපි දැන් බලමු future simple වාක්‍යයක් කොහොමද reported speech වලින් කියන්නේ කියලා. future simple නම් present conditional verb එකක් අපි භාවිතා කළ යුතු වෙනවා. දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. බොහොම සරලයි. will එක would බවට පරිවර්තනය වෙනවා. බොහොම සරලව එහෙමයි කියන්නේ. She said that she would learn English. She said that she would learn English.
Number 10. I will have learnt English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියේවි කියලා ඇය කිව්වා. අපි මේ වාගේ වාක්‍යයකට කියනවා මොන වාක්‍ය රටාවෙන්ද මේ ලියලා තියෙන්නේ? I will have learnt English future perfect tense එක. future perfect tense එක. අපි දැන් බලනවා future perfect tense එකෙන් ලියන ලද වාක්‍යයක් කොහොමද reported speech වලදී ලියන්නේ? ඒ සඳහා භාවිතා කරන්න ඕන නීතිය මොකද්ද දැන් බලමු. future perfect අවසානයේදී දීලා තියෙන එක. future perfect වලින් ලියන ලද වාක්‍යයක් අපි reported speech වලට හරවනවා නම් අනිවාර්යයෙන්ම perfect conditional verb එකක් භාවිතා කරලායි හරවන්න ඕනේ. perfect conditional verb එකක් භාවිතා කරලා. අපි දැන් යනවා එහෙනම් උත්තරය හොයන්න. අපි යනවා දැන් එහෙනම් උත්තරේ ලියන්න. කොහොමද? perfect conditional verb එකක් භාවිතා කරලායි උත්තරේ ලියන්න ඕනේ. I will have learnt English, she said. අපි බොහොම සරලයි බොහොම කෙටියෙන් වැඩක් කරනවා. මොකද්ද? will එක would බවට පරිවර්තනය කරනවා. එච්චරයි කරන්න ඕනේ එකම වෙනස. She said that she would have learnt English. She said that she would have learnt English. ඇය කිව්වා ඇය ඉංග්‍රීසි ඉගෙනගෙන තියේවි කියලා. එහෙමනම් දැන් ඕගොල්ලන්ට පේනවා ඒ වගේම තේරෙනවා. So you can easily understand that how important the given chart is. මේ දීලා තියෙන chart එක කොයිතරම් වැදගත්ද කියලා දැන් ඕගොල්ලන්ට පහසුවෙන්ම තේරෙනවා ඇති. So what you have to do is to keep everything in your mind. You may write it down somewhere, you may get a screenshot, or in any other way you can keep everything in your mind. ඔයාට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්, ලියා ගන්න පුළුවන්, මොනියම්ම ක්‍රමයකින් හෝ මේ සියල්ල මතකේ රඳවා ගන්න ඕනේ. It's a must. ඒක අනිවාර්යයි මේ පාඩමේදී. ඉතින් මං කියවනේ ඉංග්‍රීසි භාෂාවට ආධුනිකයිට යම් අමාරු මට්ටමක් විදිහට දකින්න පුළුවන්. නමුත් අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිමින් ඉදිරියට යනකොට බොහොම විධිමත් ආකාරයට මේ දේවල් අනිවාර්යයෙන්ම අපි දැනගත යුතු වෙනවා. විශේෂයෙන්ම විභාග වලට පෙනී සිටින දුවල පුතාලා අනිවාර්යයෙන්ම මේ කොටස් කටපාඩමින් මතක තියාගෙනම ඉන්න ඕනේ. එහෙම නැතුව ඒකට වෙන විකල්ප තියෙනවා නම් කරුණාකරලා මට දන්වලා එවන්න. මොකද එහෙම විකල්ප නැහැ. එහෙම කෙටි ක්‍රම නැහැ. මේක මතකයේ රඳවාගෙනයි අපි විභාගයට ගිහිල්ලා ලියන්නේ. අපිට විභාගයේදී කාගෙන්වත් අහන්න බෑ, කොලයක් බලන්න බෑ. එහෙමනම් කාටත් තේරෙනවා බොහොම සරලවම සියල්ල තියෙන්න ඕනේ කොහෙද? මතකයේ තියෙන්න ඕනේ. එහෙමනම් මේ කියපු කාරණාවත් මතක තියාගෙන අපි තවදුරටත් ඉදිරියට යමු. දැන් අපි හිතමු මේ වාගේ දෙයක් ඔයාලට කවුරු හරි කිව්වොත් don't go to the road, she said. Don't go to the road, she said. ඇය කිව්වා මොකද්ද කිව්වේ? don't go to the road. පාරට යන්න එපා කියලා. පාර ළඟට යන්න එපා කියලා. ඒ අර්ථ දෙක වෙනවා. මොකද to එකේ ට කියන අර්ථයත් වෙතට කියන අර්ථයත් ළඟට කියන අර්ථයත් එනවා. ඒ නිසා don't go to the road කියපුවාම මොකද්ද? පාරට යන්න එපා, පාර ළඟට යන්න එපා කියන අර්ථය එනවා. එහෙම කියලා ඇය කිව්වා. දැන් ওই කතාව අපි කියනවා තව කවුරු හරිත් එක්ක. මොකද්ද කියන්නේ? එයා මට කිව්වා පාරට යන්න එපා කියලා. එයා මට කිව්වා පාරට යන්න එපා කියලා. ඉතින් මේක අපිට යම් අනක් නිසා අපි එතනදී asked කියන වචනේ භාවිතා කිරීම තමයි වඩාත් හොඳ said කියනකට වඩා. She asked me. ඇය මට කිව්වා. මොකද කිව්වේ? not to go to the road. Not to go to the road. She asked me not to go to the road. She asked me not to go to the road. දැන් පිරිසකට කිව්වනම් අපි කියන්න ඕනේ she asked us කියලා. She asked us not to go to the road. ඇය අපට කිව්වා පාරට යන්න එපා කියලා. ඉතින් ඔන්න ඔහොමයි මෙවැනි වාක්‍යයක් reported speech එකට හරවන්නේ. මේක ඉතාම වැදගත්. ඒ නිසා හොඳින් පාඩම් කරගෙන තියාගන්න. Don't go to the road, she said. She asked me not to go to the road. මතකද? I told you umpteen times not to go to the road. මං ඔයාලට කියලා තියෙනවා අනන්තවත් පාරට යන්න එපා කියලා. ඉතින් umpteen times, very many times අනන්තවත් මේ වාක්‍ය රටාව සම්බන්ධව කරන ලද වීඩියෝව තමයි මගේ මුලින්ම වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අතරට ගියේ. ඉන් අනතුරුව ඊළඟට ආපු වීඩියෝස් ඊටත් වඩා ඉහළට ගියපු බව ඇත්ත. නමුත් මුල්ම වීඩියෝ බවට පත් උනේ සියලුම වීඩියෝස් අතරින් ඔන්න ඔය කියන වාක්‍ය රටාව ඇතුළත් කරලා සකස් කරන ලද වීඩියෝව. ඔයාලට තාමත් ඒක බලන්න බැරි වුණා නම් channel එකට යන්න,
channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ අනිවාර්යෙන් බලන්න. මතකනේ අනන්තවත් කියලා තියෙනවා. I told you umpteen times. You don't shout. She said. මං කෙටි වාක්‍ය යොදාගෙන තියෙන්නේ මොකද නැත්තම් තිරේ පිරෙනවා. එතකොට අපි පාඩමින් පිටපයින්නවා. මොකද අපි අවශ්‍ය කරන්නේ මොකද්ද? අවශ්‍ය කරන මූලික දේ උගලන්ට කෙලින්ම ඔලුවට දාන්න. ඉතින් ඒ අනුව තමයි මම කෙටි වාක්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. කෙටි වාක්‍ය ආධාරයෙන් තමයි ඔයගොල්ලන්ට මේක කියලා දෙන්නේ. ඉතින් ඒක දිග වාක්‍යයක් බවට පත් වුණත් වෙන්නේ මේකම තමයි. නේද? right. අපි බලමු. You don't shout. ඔයා කෑ ගහන්න එපා. නැත්තම් ඔයාලා කෑ ගහන්න එපා කියන අර්ථයත් මේකේ තියෙනවා. මොකද you කියන එක ඔබ ඔබලා, නුඹ නුඹලා, තොපි තෝ තොපි. ඔයා ඔයාලා ඔය විදිහට විවිධ අර්ථයන් භාවිතා කරනවා. මොනවා කළත් තියෙන්නේ you කියන තනි පදයේ පමණයි. එහෙමනම් you don't shout. ඔයා කෑ ගහන්න එපා. She said. ඇය කිව්වා. එතකොට අපි ඒක කොහොමද කියන්නේ? She asked me. ඇය මට කිව්වා. පිරිසකට කිව්වා නම් අපි කියන්නේ කොහොමද? She asked us. ඇය අපට කිව්වා. She asked us. මොකද්ද කිව්වේ? Not to shout. නැවත අපි don't shout කියන්නේ. අන්න ඉංග්‍රීසි ව්‍යාකරණය මේක බොහොම හොඳින් දැනගන්න ඕනේ. Don't shout කියලා නැවත අපි ලියන්නේ නැහැ. Not to shout. To shout නැතාර්ථයට හැරවීමේදී not to shout භාවිතා කරනවා. එහෙමනම් අපි කොහොමද කියන්නේ? You don't shout. She said. අපි එක reported speech එකෙන් කියන්නේ කොහොමද? She asked me නැත්නම් she asked us not to shout. She asked us not to shout. එහෙමනම් අපි මේ කියපු දේවල් කොහොමද විභාගවලට ආවේ? එන්නේ කොහොමද කියලා ප්‍රශ්න දෙකක් අරගෙන සාකච්ඡා කරලා බලමු. එහෙමනම් මේ තියෙන්නේ O level ordinary level exam එකට සාමාන්‍ය පෙළ විභාගයේ 2017 test 12 ප්‍රශ්න අංක 12 යටතේ ලැබිච්ච ප්‍රශ්නේ. බලන්න ඕගොල්ලෝ විභාගයේ ලිව්වත් නැතත් විභාගය ලියන දුවලා පුතාලා කොහොමත් මේක හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ, බලන්න ඕනේ, නරඹන්න ඕනේ. නමුත් අනිත් අයත් මේක ඉතාම හොඳින් දැනගන්න ඕනේ නිසා මේ මෙච්චර වෙලා රැඳී සිටියා වගේ අවසානයේ දක්වාම මේ පාඩම නරඹන්න. A comedy show called Don't Look Now. දැන් බලන්න එපා. මෙන්න මේකේ මේ comedy show එකේ නම is at a theatre. රංගහලක තියෙනවා in Colombo, කොළඹ. These days කියන්නේ මොකද්ද? මේ දවස්වල. These days කියන්නේ මේ දවස්වල. ඒක ඉංග්‍රීසි භාෂාවට ආධුනික අයට එහෙම නැත්නම් මුලින් ඉඳන් ඉගෙන ගන්න අයට ඊටාම වටිනා ෆ්‍රේස් එකක්. These days. මම මේකට සමාන පදයකුත් කියලා දීලා තියෙනවා තනි පදයක්. මොකද්ද? Nowadays. කොහොමද කියන්නේ ඒක? Nowadays. Now කියලා ලියන්න, ඒකට එකතු කරන්න, now කියලා ලියන්න, ඒ අකුරක් දාන්න, days කියලා ලියන්න. මේ ඔක්කොම එකට ලියන්න ඕනේ. ඒක තනි වචනයක්. Nowadays. එහෙනම් nowadays means these days. These days means nowadays. මේ දවස්වල. හොඳයි. මේ දවස්වල කොළඹ රංගහලක තියෙනවලු Don't Look Now කියලා මේ comedy show එක. These are the comments made by some newspapers and viewers. මෙන්න ඒකට ලැබුණ comments. දැන් ඕගොල්ලොත් මේ වීඩියෝ බලලා අනිවාර්යෙන් comments දාවි. අන්න ඒ වගේ මේ comedy show එක බලලා එක එක්කෙනා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. පත්තර වලින් ඒ වගේම නරඹන්න ප්‍රේක්ෂකයෝ viewers කියන්නේ ප්‍රේක්ෂකයෝ newspapers වලින් පුවත්පත් වලින් එක එක අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. The Daily News කියලා තියෙනවා people will love it. People will love it. මිනිස්සු ඊට ආදරය කරાવી. අනිත් තේරුම තමයි love කියන වචනේ ආශා කරනවා. එහෙමනම් people will love it කියන්නේ මිනිස්සු ඒකට ආශා වේවි, ආශා කරાવી. The Daily Mirror says it's a fantastic show. ඒක හරි අපූර්ව show එකක්. The Island මතකනේ The Island කොහමද මේ පත්‍රයේට මේ නම ලැබුණේ? The කියන එක දී කිව්වේ ඇයි? මේක vowel sound එකකින් ආරම්භ වෙන නිසා. මොනවද vowel sounds? a a e e i u u e e o o. එහෙමනම් යම් වචනයක් ඔය කියන ශබ්ද 12න් ඒවට කියනවා vowel sounds කියලා. vowel sounds වලින් ආරම්භ වෙනවා නම් ඒ ඉදිරියෙන් තියෙන the කියන පදය දී කියලායි උච්චාරණය කරන්න ඕනේ. මම මේ පිළිබඳවත් මීට කලින් ඉගෙනුවා. මම යලි මතක් කළේ අද දවසේ මාත් එක්කම මේ පාඩමට අලුතින් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට දැන ගැනීම පිණිස. එහෙමනම් දන්න අයටත් තමන්ගේ මතකය අවදි කරගන්න හැකියාව ලැබෙනවා නේද? right. The Island. The Island කියන්නේ දිවයින පත්‍රය. The Island. The Island කියන newspaper එක කියනවා කොහමද? It will be a great success. It will be a great success. මේක ලොකු සාර්ථකත්වයක් ලබා ගනීවි කියලා කියනවා. Next one. An actor නළුවෙක් කියනවා මොකක්ද? It's the funniest play
funny, funnier, funniest. It's a funniest play. ඒක තමයි විනෝදජනකම play එක. ඒ කියන්නේ නාට්‍ය. I have ever seen. I have ever seen. මම මෙතෙක් දැකලා තියෙන. I have ever seen. මම මෙතෙක් දැකලා තියෙන මොකද්ද? විනෝදජනකම නාට්‍ය මේක තමයි කියලා නළුවෙක් කියනවා. A film producer. එයා කියන්නේ මොකද්ද බලමු. The production is perfect. The production is perfect. The production නිෂ්පාදනය is perfect. සර්ව සම්පූර්ණ ඉතාම හොඳයි කියලා කියනවා. ඒ අතරතුර a singer ගායකයෙක් කියනවා I can't remember a better show. I can't remember මට මතක නෑ a better show. මීට වඩා හොඳ. Good, better, best. Good, better, best. එහෙනම් better කියන්නේ වඩාත් හොඳ. show සංදර්ශනයක් show එකක්. එහෙනම් වඩාත් හොඳ show එකක් ඔව් බැලුවයි කියලා මට නම් මතක නෑ කියලායි කියන්නේ. ඒ කියන්නේ මේක වඩාත් හොඳයි කියලායි කියන්නේ. මීට වැඩි එකක් දැක්කේ නෑ. ඒ බලපු කාලෙක මතකයක් නෑ කියලායි කියන්නේ. හොඳයි. Now report what the newspapers and viewers say. Now report what the newspapers and viewers said. දැන් කරන්න ඕනේ මොකද්ද? ඔන්න O level ලියන දුවල පුතාලට 2017 ටෙස්ට් 12 වලට ලැබුණේ මෙන්න මේ ප්‍රශ්නය. දැන් මේක reported speech වලින් කියන්න ඕනේ. අපි එකිනෙක අරන් බලමු. People will love it. The daily news. The first one has been done for you. So they've given this answer. The daily news said that people would love it. People would love it. It's a fantastic show. The Daily Mirror said that it was a fantastic show. දැන් මේ බලන්න is කියන එක was බවට පරිවර්තනය වුණා. ඒ කියන්නේ මේ present simple වාක්‍යයක් මේ ලියලා තියෙන්නේ එතකොට past simple වලින්. present simple එක past simple වලින්. අපි හරිද බලමු. present simple නම් වාක්‍ය past simple වලින් තමයි කියන්න ඕනේ. එහෙනම් පිළිතුර නිවැරදි කියලා දැන් ඕගොල්ලන්ට පේනවා. It will be a great success. It will be a great success. The Island says. Island පත්‍රේ කිව්වා මෙහෙම. එහෙනම් අපි එක කියනවා The Island said that it would be a great success. The Island said that it would be a great success. දැන් මේ බලන්න will be මොකද උනේ would be වුණා. Future simple වාක්‍යයක තියෙන ක්‍රියාව අපි reported speech වලදී කොහොමද කියන්න ඕනේ? Present conditional verb එකක් භාවිතා කරලා. will would බවට පරිවර්තනය කරලා. අපි හරිද බලමු. Future simple වාක්‍යයක් present conditional verb එකක් ඇසුරින් තමයි reported speech වලට පරිවර්තනය කරන්නේ. එහෙනම් පිළිතුර නිවැරදි. It's the funniest play I have ever seen, an actor says. An actor said that it was the funniest play. දැන් බලන්න it is the funniest play. මේක present simple. ඒ නිසා ඒක past simple වලට පරිවර්තනය කළා. ඊළඟට කියනවා I have ever seen. මම කවදා හෝ දැක තිබෙන. මේ ඇක්ටර්නේ කියන්නේ. ඒ නිසා අපි එක I එක he බවට පරිවර්තනය කරන්න ඕනේ. ඔහු කිව්වා කියලා. එහෙනම් have ever seen present perfect tense එකෙන් තමයි මේක තියෙන්නේ. ඒ නිසා මේක past perfect එකට පරිවර්තනය කරනවා he had ever seen කියලා. එහෙනම් an actor said that it was the funniest play he had ever seen. දැන් අපි උත්තරේ බලමු හරිද කියලා. present perfect වලින් තියෙන වාක්‍යයක් past perfect වලින් ලිව්වා හරිද බලමු. present perfect වාක්‍යයක් මේ තියෙන්නේ. present perfect වාක්‍යයක් past perfect වලින් ලියන්න ඕනේ. එහෙනම් දැන් උත්තරේ හරි කියලා පේනවා. The production is perfect. A film producer says. A film producer said that the production was perfect. is එක was බවට පරිවර්තනය වුණා හේතුව simple present නම් simple past වලින් තමයි reported speech වලට පරිවර්තනය වෙන්නේ. හොඳයි 6 වෙනි අවස්ථාවට යන්න. I can't remember a better show, a singer says. දැන් ඒක අපි කොහොමද reported speech වලින් කියන්නේ? මේකත් present simple ඒ නිසා past simple වලින් කියනවා. කොහොමද? A singer said that he couldn't remember a better show. can't අතීතයට යනකොට couldn't බවට පත් වෙනවා. දැන් පැහැදිලි නේද? තවත් උදාහරණයක් බලමු. මේ 2019 ටෙස්ට් 10 ලෙස දුන්න ප්‍රශ්නය. Ravi, Pasan and Naveen went to see a movie yesterday. So you can understand. මේ කියන තුන් දෙනා ගිහිල්ලා තියෙනවා චිත්‍රපටයක් බලන්න ඊයේ. Given below are some statements
given below are මේ පහතින් තියෙන්නේ statements ප්‍රකාශන or questions එහෙම නැත්නම් ප්‍රශ්න from the conversation that took place කියන්නේ සිද්ධ වෙනවා happen කියන වචනයට සමාන යෙදුමක් තමයි took place කියන්නේ දැන් happened කියන වචනයට සමාන යෙදුමක් තමයි took place කියන්නේ මේක තවදුරටත් පැහැදිලි කරන්නම්කෝ happen කියන්නේ සිද්ධ වෙනවා ඉතින් ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් තවත් සමාන යෙදුමක් තමයි take place කියලා කියන්නේ මොකක්ද take place එතකොට take place අතීත කාලයට හරවනකොට took place බවට පත් වෙනවා මොකද මුල් ක්‍රියාපදයේ තමයි වෙනස් වෙන්නේ මුල් පදයේ තමයි වෙනස් වෙන්නේ අතීතයට හැරෙන්නේ take took taken take took taken ඒ අනුව take place took place බවට පත් වෙනවා එහෙමනම් මීට සමාන යෙදුම මොකද්ද happen කියන වචනේ අතීතයේ යෙදෙන්න ඕනේ happened කියලා එහෙමනම් ඒකත් මතක තියාගෙන ඉන්න නැවතත් පාඩමට අපි යමු එහෙනම් take place කියන එක මේ තියෙන අතීතයෙන් took place කියන්නේ සිද්ධ වුණා among them ඔවුන් අතරේ after the movie චිත්‍රපටයෙන් පසුව එහෙනම් චිත්‍රපටයෙන් පස්සේ ඒගොල්ලෝ අතර සිද්ධ වෙච්ච සංවාදයෙන් උපුටාගත්ත ප්‍රකාශන එහෙම නැත්නම් ප්‍රශ්න තමයි මේ පහතින් තියෙන්නේ කියලායි මේ කියලා තියෙන්නේ rewrite each of them මේ සියල්ල නැවත ලියන්න using භාවිතා කරමින් reported speech ඔන්න අපේ පාඩම reported speech භාවිතා කරලා මේවා නැවත ලියන්න කියලා තියෙනවා the first one is done for you පළමුවන එක ඔබ වෙනුවෙන් කර දී තිබේ මම මේ වචනේ උච්චාරණය කරේ first කියලා ටිකක් ඇදලා ඔව් ඇත්තෙම නිවැරදි උච්චාරණය එකයි first skirt shirt bird ir වලින් එන ශබ්දය ටිකක් ඇදලායි කියන්න ඕනේ මේ කියපු උදාහරණ වලදී නැවතත් කියන්නම් bird shirt skirt අන්නේ විදිහටම තමයි first කියන වචනයත් උච්චාරණය කළ යුත්තේ ඒක තමයි වඩාත් නිවැරදිම උච්චාරණ ක්‍රමය the first one is done for you පළමුවෙන එක ඔබ වෙනුවෙන් කර දී තිබේ Ravi says it's a fantastic movie දැන් අතන තිබුණා මතකද it's a fantastic show කියලා නේ තිබුණේ දැන් මෙතනදී කියනවා it's a fantastic movie Ravi said that දැන් ක්‍රමේ දන්නවා is නම් was බවට පරිවර්තනය වෙනවා Ravi said that it was a fantastic movie Pasan says it is the best movie I have ever seen මෙතනත් is was බවට පත් වෙන්න ඕනේ Pasan said that it was the best movie දැන් is was උනා පැහැදිලි මේ බලන්න is එක was උනා හරි ඊට පස්සේ දැන් මේ කොටස උත්තරේ විදිහට දීලා තිබුණා අපිට ඉතිරි කොටසයි ලියන්න තියෙන්නේ I have ever seen මේ කොටස තමයි අපි පරිවර්තනය කරන්න ඕනේ අපේ උත්තරේ විදිහට කොහමද I කියලා ගන්න බෑනේ ඔහුනේ කියන්නේ මේක එහෙනම් have ever seen had ever seen බවට පත් වෙනවා හේතුව have ever seen මෙවැනි යෙදුමක් යෙදෙන්නේ present perfect වලදී අපි උත්තරේ ලියන්න ඕනේ past perfect tense එක භාවිතයෙන් එහෙනම් present perfect එකක් past perfect වලට හරවන්නට ඕනේ reported speech වලදී අපි හරිද බලමුද තව පාරක් මේ බලන්න present perfect වලින් ලියපු වාක්‍යයක් past perfect වලින් තමයි ලියන්න ඕනේ එහෙනම් පිළිතුර නිවැරදි Naveen says I am glad that I saw it I am glad මට සතුටුයි glad means happy I am glad මට සතුටුයි that I saw it මම ඒක දැක්ක නිසා මට හරි සන්තෝෂයි කියලා කියනවා අපි ඒක reported speech වලින් කියන්නේ කොහමද Naveen said he was glad I කියන්න බෑනේ am නම් was උනා I am he was බවට පරිවර්තනය වෙනවා I am glad he was glad බවට පත් වුණා එහෙනම් I am glad that කියන එක අපි කියනවා he was glad that මේක පිළිතුරට දීලා තිබුණා ඉතිරි කොටස අපි ලියන්න ඕනේ I saw it මේක අතීත කාලෙන් තියෙන්නේ past simple එකෙන් තමයි තියෙන්නේ ඉතින් මේක කියවන්නේ කොහමද past simple තියෙන එකක් අපි කොහමද reported speech වලදී කියන්නේ past perfect වලින් එහෙනම් අපි කොහොමද කියන්නේ I saw it past simple මේ බලන්න වගුව past simple මේ තියෙන්නේ past simple වාක්‍යයක් කියන්න ඕනේ past perfect වලින් එහෙමනම් ඔයාලට වැඩේ තේරෙනවා මෙන්න නැවත අපි යනවා ප්‍රශ්නෙට
අපිට ලියන්න තියෙන උත්තරය අවසාන කොටස. මොකද්ද? I saw it කියන එකයි අපි පරිවර්තනය කරන්න ඕනේ. එතකොට මේක මොකද්ද? reported speech වලදී ලියන්න ඕනේ. මේක past simple වලින් තියෙන නිසා I saw it past simple වලින් ලියලා තියෙන්නේ. එම නිසා අපි මේක past perfect tense එකෙන් ලියන්න ඕනේ. I saw it වෙනුවට he had seen it බවට මේක පත් වෙනවා. He had seen බවට පත් වෙනවා. right. මෙන්න ඒකේ හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි කොටස. Pasan says, Ravi, did you like the ending? Ravi, did you like the ending? ඔයා මේ අවසානයේට කැමතිද කියලා අහනවා. මොකද්ද? කාගෙන්ද? ඔව් රවිගෙන් අහනවා. මේ බලන්නකෝ ending. ending කියන්නේ අවසානය. මේක නාමපදයක් ලෙසයි භාවිතා කරන්නේ. ක්‍රියාපදයකට ing දැම්මට පස්සේ හැමෝම භාවිතා කරන්නේ වෙමින් පවතින ක්‍රියාවක් ලෙස. නමුත් මම ඔයාලට කියලා දීලා තියෙනවා ක්‍රියාපදයකට ing දාම්මහම ගන්න පුළුවන් ප්‍රයෝජන වැඩ තුනක් තියෙන බව. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන අවස්ථා තුනක් තියෙනවා ඉංග්‍රීසියේදී නිතර දෙවිලේ. මේ පිළිබඳව මම වීඩියෝවක් සකස් කරලා මගේ channel එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒක බලන්න. දැනට මම බොහොම කෙටියෙන් මතක් කරන්නම්. ක්‍රියාවකට ing දැම්මට පස්සේ වෙමින් පවතින ක්‍රියාවක්සේ භාවිතා කරනවා. නාම විශේෂණයක්සේ භාවිතා කරනවා. නාම පදයක්සේ භාවිතා කරනවා. මේ එක අවස්ථාවක්. මොකක්ද? නාම පදයක්සේ භාවිතා කරන්නේ කොහොමද කියලායි මේ තියෙන්නේ. එමනම් නාම පදයක්සේ භාවිතා වෙන අවස්ථාවක් තමයි මේ. එහෙනම් ඒ අවස්ථාවන් වලට මම අර මුලින් කියපු වෙමින් පවතින ක්‍රියාවක්සේ භාවිතා කරනවා. නාම විශේෂණයක්සේ භාවිතා කරනවා. ඒ වගේම නාම පදයක්සේ භාවිතා කරනවායි කියන එක මම ඔප්පු කරලා උදාහරණ සහිතව අර මම මුලින් කියපු වීඩියෝ දාලා තියෙනවා. එhmenan ඔයාලා අනිවාර්යයෙන්ම මේ පාඩම අවසානයේදී ඒ වීඩියෝව නරඹන්නට ඕනේ. ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එhmenan ඒ ආරාධනාවත් එක්ක නැවතත් පාඩමට එනවා. Ravi, did you like the ending? රවි ඔයා මේකේ අවසානයේට කැමතිද? එහෙනම් මෙතන ending ing form එක ඇතුළත් පදේ භාවිතා කරලා තියෙන්නේ නාම පදයක් ලෙසයි. අවසානය කියන අර්ථය ගැනීම සඳහා. එhmenan ඔයා අවසානයේට කැමතිද කියලා ප්‍රශ්නයකුයි මෙතන අහන්නේ. මේක ප්‍රකාශනයක් නෙමෙයි, ස්ටේට්මන්ට් එකක් නෙවෙයි, ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ ප්‍රශ්නයක්. එහෙනම් අපි එවැනි දෙයක් කොහොමද reported speech වලදී කියන්නේ? ඒ වෙලාවේදී අපි භාවිතා කරනවා මේ asked කියන පදය සහ if කියන පදය. මේක තමයි විශේෂත්වය. ඒක මතක තියාගෙන ඉන්න. Pasan said that කියනවා වෙනුවට අපි ගන්නේ Pasan asked Ravi if. Pasan asked Ravi if. ඔන්න දැන් එතනින් එහාට කියනවා. මොකද්ද? Did you like කියනකොටම මේක අතීත ප්‍රශ්නයක්. එහෙනම් past simple ප්‍රශ්නයක්. past simple වලට අයිති question form එකක්. අතීත කාලයෙන් ලියවිච්ච සරල අතීත කාලයෙන් ලියවිච්ච වාක්‍යයක්. එහෙනම් ඒක කොහොමද අපි reported speech වලින් කියන්න ඕනේ? reported speech වලදී past simple නම් මොකද්ද කරන්න ඕනේ? අපි බලමු chart එක. past simple වාක්‍යයක් reported speech වලදී මොකද කරන්න ඕනේ? past perfect වලිනුයි ලියලා දක්වන්න ඕනේ. එහෙමනම් ඒක මතක තියාගෙන නැවත යනවා අපි අර ප්‍රශ්නෙට. You liked the ending කියන එකනේ මේ වාක්‍යය. එතකොට ඒක ප්‍රශ්නේදී did you like the ending වෙනවා. එහෙනම් you liked කියන එකක් past perfect එකට හරවන්නේ කොහොමද? had liked කියන. එහෙනම් ඔහුගෙන් අහන නිසා අපි කියනවා Pasan asked Ravi if he had liked the ending. He had liked the ending. ඔහු අවසානයේට කැමති වුණාද කියලා. He had liked the ending. Number 5. Ravi, I will ask my brother to see it as well. Ravi says, I will ask. මම කියනවා, අහනවා කියනවා දෙකටම අපි ask කියන වචනේ ගන්නවා. I will ask මම අහන්නම්, මම කියන්නම් my brother මගේ සහෝදරයාට to see බලන්න කියලා it ඒක as well ඒ වගේම. ඒ කියන්නේ මම මගේ සහෝදරයාටත් මේක බලන්න කියලා කියන්නම්. Ravi said that he would ask will ask මොකද වෙන්නේ? would ask බවට පත් වෙනවා. මෙතනදි කරලා තියෙන්නේ future simple එකක් present conditional verb එකක් බවට පරිවර්තනය කිරීම. will ask would ask බවට පත් වුණා. එහෙමනම් කොහොමද අපි කියන්නේ? Ravi said that he would ask his brother to see it as well. එහෙනම් will ask would ask උනා හරිද කියලා බලමු. future simple වාක්‍යයක් present conditional verb එකක් භාවිතේනුයි reported speech වලට හරවන්න ඕනේ. එහෙනම් පිළිතුරු නිවැරදි.
will as would as බවට පත් උනායි කියන්නේ present conditional verb එකක් තමයි අපි දැන් භාවිතා කරලා තියෙන්නේ. Okay, now we are going to discuss the last one. Naveen says, what is the name of the main actress? මොකද්ද ප්‍රධාන නිලියගේ නම කියලා අහනවා. ප්‍රශ්නයක් අහන්න. ඉතින් උත්තර පත්‍රයේ මේ විදිහට දීලා තියෙනවා. Naveen wanted to know. Wanted මතකද? want කියන ක්‍රියාපදයේ අතීත කාලයේදී උච්චාරණය කරන්න ඕනේ wanted කියලා. මේ වාගේ නිතර දෙවේලේ භාවිතා වෙන ක්‍රියාපද දෙක තුනක් මම මතක් කරලා දෙන්නම්. want, wanted, count, counted ගණන් කළා, counted, mend අලුත් වැඩියා කරනවා, mended, mended අලුත් වැඩියා කළා, land ගොඩ බස්වනවා, landed. එහෙනම් නැවතත් වචන ටික කියාගෙන යන්නම්. wanted, mended, counted, landed. මෙන්න මේ වචන අතීත කාලයේදී උච්චාරණය කරන්න ඕනේ අන්න ඔය කියපු තාලයටයි. එහෙනම් Naveen wanted to know. නවීන්ට දැනගන්නට ලැබුණා what the name of the main actress was. එහෙනම් ප්‍රශ්නයක් present simple ප්‍රශ්නයක් මේක. ඒක past simple ප්‍රකාශනයක් සේ තමයි මේ ලියලා තියෙන්නේ. නැවතත් පිළිතුර කියමු. Naveen wanted to know what the name of the main actress was. එහෙමනම් නැවතත් ඕගොල්ලන්ගෙන් කාර්මික ඉල්ලා සිටින්නේ මෙන්න මේ කියන වගුව අනිවාර්යෙන් කටපාඩම් කරලා තියාගන්න. විභාග වලට ලියන දුවලා පුතාලා විතරක් නෙමෙයි අනෙක් සෑම සියලු දෙනාටම මේක අත්‍යවශ්‍ය වෙනවා කියලා මේවා පාඩම් කරගෙන තියාගෙන ඉන්න. වැඩිහිටියන් සඳහා වෙන ඉංග්‍රීසි පාඨමාලාවක් අපි ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. ඉතා ආසන්නයේදීම ඒ පිළිබඳව ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් අනිවාර්යයෙන්ම ලැබේවි. මෙන්න ඔයගොල්ලන්ට මතක් කිරීම. online group classes English grammar and spoken. ඊටාම සරලව මුල සිටම උගන්වනවා. මාසික ගාස්තුව රුපියල් 2000ක් පමණයි. මාසෙටම දින 8ක් උගන්වනවා. මේක තමයි විශේෂත්වය. දින 8ක් උගන්වනවා. 4 5 6 7 8 9 10 11 12 ශ්‍රේණිවල දුවලා පුතාලට මේ සඳහා අයදුම් කරන්නට පුළුවන්. නම ලිපිනය දුරකථන අංකය සමග තමන් ඉන්න ශ්‍රේණිය 078 70 985ට normal message එක normal SMS එකක් විදිහට යොමු කරන්නට ඕනේ. එහෙම අපහසුතාවයක් තියෙන අයට suk.samanyapa@gmail.com වෙත මාර්තු මාසේ 15 වෙනිදා හෝ ඊට ප්‍රථම එවන්න පුළුවන් තමන්ගේ තොරතුරු ටික. ඉන් අනතුරුව මම ඒගොල්ලන්ට පෞද්ගලිකව කතා කරනවා. නැවත ඒගොල්ලන්ගෙන් අවශ්‍ය වෙනවා WhatsApp නම්බර එක ඇතුළු සියලු තොරතුරු මම ඒ පිළිබඳව දැනුවත් කිරීමක් පසුව ඕගොල්ලන්ට කරනවා. මුලින්ම කරන්න ඕනේ ඔයා දැනට normal message එකක් විදිහට මේ තොරතුරු එවන්න. මේකට දුරකථන ඇමතුම් ලබා ගන්න එපා. මොකද හැම වෙලාවම මට ඒ සඳහා පිළිතුරු දීමට නොහැකි වෙන නිසා. ඉතින් කරුණාවෙන් ඒකත් මතක් කරනවා. ඉතින් මතක තියාගෙන ඉන්න ඕන කාරණාව තමයි ඉංග්‍රීසි භාෂාව ඉතාම සරලව මුල සිටම විධිමත් ආකාරයෙන් තාර්කිකව ගිරවුන්ගේ ක්‍රමයට නෙවෙයි තාර්කිකව බොහොම අවබෝධයෙන් යුතුව ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් වාර විභාග සඳහා වැඩිම ලකුණු ගන්නට ඕනේ නම් සෑම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඇතුළු සියලු විභාග ජය ගැනීමට අවශ්‍ය නම් ඉංග්‍රීසි කොටසෙන් ඔයාලා කරන්න ඕනේ මේ වාගේ පාඨමාලාවක් තෝරාගෙන ඒකට මුල ඉඳන් පිළිවෙලට ඉගෙනීමේ කටයුතු කිරීම. ඊටාම වටිනා අවස්ථාවක්. ඕගොල්ලෝ මේ සඳහා මෙන්න මේ කියන දුරකථන අංකයට normal message එකක් එවන්න. ඊට පස්සේ අපි කාලසටහන සකස් කරලා Tamanට ගැළපෙන Tamanට සුදුසු වේලාවක් තෝරා ගන්නට අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් ඕගොල්ලෝ දැනට කරන්න ඕනේ නම් 078 70 985ට SMS එකක් යොමු කිරීම හෝ suk.samanyapa@gmail.com වෙත ඔයාගේ නම ලිපිනේ දුරකථන අංකය සහ ඉගෙන ගනු ලබන ශ්‍රේණිය සඳහන් කරලා ඊමේල් එකක් යොමු කරන එක. ඉන් පස්සේ අපි මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කරමු. ඉතින් එහෙමනම් මෙතෙක් වේලා සවන් දී සිටි ඔබ සැමට සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින්ම අපේ සුපුරුදු පාඩම මොකක්ද? Spoken English for daily use. එහෙමනම් ඉක්මනින්ම අපේ සුපුරුදු වාක්‍ය 10න් හමු වනතුරු ඔබ සැමට සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.